ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අදත් අපි U-Media YouTube නාලිකාව ඔස්සේ අන්තර් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ අපේ අවධානය යොමු කරමු. පුද්ගලයා අවට ලෝකයට අනුවර්තනය කරගන්නා ප්‍රධානම උපකරණයක් ලෙස අන්තර් සංස්කෘතික සංනිවේදනය හඳුනාගත හැකියි. එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධ වීමේදී මෙම අන්තර් සංස්කෘතිය බිහි වෙනවා. මෙලෙස විවිධ සංස්කෘතීන්හි අන්තර් ක්‍රියාකාරීත්වය වටහා ගැනීමේ අධ්‍යයනය අපි අන්තර් සංස්කෘතික අධ්‍යයනය ලෙස හඳුන්වනවා. ඉතිහාසයේ සිට මානවයා වෙනත් සංස්කෘතීන් දැන හඳුනා ගැනීමේ කුතුහලයෙන් සිටියා. විවිධ මානව කණ්ඩායම් අතර සංස්කෘතික, චර්යාත්මක, හැසිරීම් රටා, ආකල්ප ආදී අතර සම විෂමතා සොයා බැලීමටත් සමහර සංස්කෘතික සම්ප්‍රදායන් සැලකිය යුතු මට්ටමින් වෙනස් වන්නේත් සමහර අවස්ථාවලදී එකිනෙකට පරස්පර වන්නේත් ඇයිදැයි සොයා බැලීමටත් එසේ සොයා බලා අනාවරණය කර ගැනීමටත් මිනිසා විසින් අතීතයේ සිට උත්සාහ දැරුවා. ආගමික සංස්ථාව ප්‍රධාන වූ යුගවලදී ලොව ඇතැම් සංස්කෘතීන් උසස් ලෙස දැකීමටත් ඇතැම් සංස්කෘතීන් පහත් යැයි සලකමින් ඒවායේ වටිනාකම් හා හර පද්ධතිවලට නිග්‍රහ කිරීමටත් ඇතැමුන් උත්සාහ දැරුවා. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ වික්ටෝරියානු සංස්කෘතියයි. මෙම සංස්කෘතිය තුළ ආසියානු සහ අප්‍රිකානු සංස්කෘතීන් පහත් යැයි සලකනු ලැබුවා. විශේෂයෙන්ම සංනිවේදන තාක්ෂණයේ දියුණුව සමග ලෝකයේ සංස්කෘතීන් පිළිබඳ සමීපව අධ්‍යයනය කිරීමට සිදුව තිබෙනවා. ආර්ථික, සමාජීය, දේශපාලනික ගවේෂණ කටයුතු සඳහා සංස්කෘතියෙන් සංස්කෘතියට ඒවායේ වෙසෙන මිනිසුන් හුවමාරු වීම කරුණු කොටගෙන ඇති වූ සංස්කෘතික අනවබෝධයෙන් හා ඝට්ටනයන් පරීක්ෂා කර බැලීමේ හා ඒවා මගහරවා ගැනීමේ පියවරක් ලෙස විවිධ සංස්කෘතීන්ගේ සුවිශේෂතා අධ්‍යයනය කිරීමට ලක් වෙනවා. අපි දැන් අන්තර් සංස්කෘතික අධ්‍යයනයෙහි ඉතිහාසය පිළිබඳ අවධානය යොමු කරමු. සීතල යුද්ධයේ පැවති කාලයේ ඊට සම්බන්ධ වූ පාර්ශවයන් විසින් එකිනෙකාට බලපෑම් කිරීමේ මාධ්‍යයක් ලෙස සංස්කෘතියද මූලික වශයෙන් යොදා ගත්තා. ඇමරිකානු ව්‍යාපාරිකයන්ට, දේශපාලකයන්ට සහ රාජ්‍ය සේවා නිලධාරීන්ට වෙනස් රටවල ජාතීන්, ජනවර්ග සහ සංස්කෘතීන් සමග වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඒ රටවල සංස්කෘතීන් සම්ප්‍රදායන් දැන ගැනීමේ, අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව දැඩි ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු 1950 ගණන්වලදී පෙනෙන්නට වෙනවා. ඒ අනුව 1947 වසරේදී ඇමරිකානු රජය මගින් විදේශ සේවා ආයතනය ආරම්භ කිරීම සහ එම ආයතනය විසින් අන්තර් සංස්කෘතික, හරස් සංස්කෘතික, අන්තර්වාර්ගික සංස්කෘතික සංනිවේදනය ආදී ක්ෂේත්‍රවල වර්ධනය සහ ව්‍යාප්තිය සඳහා සුවිශාල මෙහෙවරක් ඉටු කිරීමත් කැපී පෙනෙනවා. අන්තර් සංස්කෘතික සංනිවේදනය නම් වූ සංකල්පය උපත ලබන්නේ 1954 වසරේදී. ඒ සඳහා එඩ්වර්ඩ් ටී හෝල් සහ ජෝර්ජ් එල් ට්‍රේගර් යන පර්යේෂකයන් දෙදෙනා පළ කළ සංස්කෘතිය සංනිවේදනය ලෙස ආකෘති සහ විශ්ලේෂණය යන කෘතියත්, ඒ වගේම එඩ්වර්ඩ් ටී හෝල් 1950 දී පළ කළ නිහඬ භාෂාව යන කෘතියත් මුල් වෙනවා. අන්තර් සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රයේ තවත් ගැඹුරට අධ්‍යයනය කරමින් සංස්කෘතියේ සමස්ත ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම සඳහා පමණක් නොව විවිධ සංස්කෘතීන් වල චර්යාත්මක, දෛනික උපපද්ධති අධ්‍යයනය කිරීම කෙරෙහි සංස්කෘතික වේදීන්ගේ වැඩි අවධානය යොමු වුණා. අපි දැන් සංනිවේදන විශේෂ ක්ෂේත්‍රය තුළ අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ පවතින වැදගත්කම පිළිබඳ අපේ අවධානය යොමු කරමු. අන්තර් සංස්කෘතික අධ්‍යයනය යනු විවිධ ජාතික සංස්කෘතීන් වලට අයත්
sannivedana ක්‍රියාවලියට සහභාගී වන පාර්ශව දෙකක් අතර පවතින හුවමාරු වන අන්‍යෝන්‍ය අවබෝධයයි. විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයන් එකිනෙකා සමග sannivedanaya කරන ආකාරය අන්තර් සංස්කෘතික sannivedanaya ලෙස හඳුනාගත හැකියි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් sannivedana ශබ්දාකරයේ දක්වන පරිදි මුලින්ම සංස්කෘතියන් පිළිබඳ අධ්‍යයනය කිරීම මානව විද්‍යාවේ සහ සමාජ විද්‍යාවේ කාර්යභාරයක් වුවත් මෑතකදී සිට සංස්කෘතියන් පිළිබඳ අධ්‍යයනය කිරීම sannivedana විශේෂ ක්ෂේත්‍රයට එක් වී තිබෙනවා. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සිය sannivedana ශබ්දාකරයේ දක්වන පරිදි sannivedana විශේෂ ක්ෂේත්‍රයේදී එය විවිධ සංස්කෘතීන් තුලනය කිරීම යනුවෙන් හැඳිනගත යුතුයි. එම අධ්‍යයනය අන්තර් සංස්කෘතික අධ්‍යයනය යනුවෙන් හැඳින්වේ. මෙම විෂය ධාරාව sannivedana අධ්‍යයනයේ ප්‍රවණතාවක් ලෙස සැලකේ. එහිදී එක් සංස්කෘතියක පවතින සමාජ සාධක අධ්‍යයනය කොට ඒ සාධක වෙනත් සංස්කෘතියක සාධකයන් හා සංසන්දනය කිරීම එක් අරමුණකි. දැන් අපි sannivedana ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ලෙස අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ පවතින වැදගත්කම හඳුනා ගනිමු. මානව කේන්ද්‍රණවාදයෙන් මිදී සංස්කෘතික විවිධත්වය අවබෝධ කර ගැනීමට අන්තර් සංස්කෘතික අධ්‍යයනය තුළින් අවස්ථාව හිමි වෙනවා. අන්තර් සංස්කෘතික අධ්‍යයනය තුළින් එක් සංස්කෘතියක් අධ්‍යයනය කිරීමෙන් හඳුනා ගනු ලැබූ සාරධර්ම, මානව චර්යාවන්, ජනශ්‍රුතිකාංග වෙනස් සංස්කෘතියක එම සාධක සමග සැසඳීමට අවස්ථාව ලැබෙනවා. මේ තුළින් තමන්ගේ සංස්කෘතිය උසස් බවත් ඊට සාපේක්ෂව අන් සංස්කෘතීන් පහත් බවටත් මානවයා තුළ ඇතිවන ආකල්පය වන මානව කේන්ද්‍රණවාදයෙන් මිදීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා කදිම නිදසුනක් වන්නේ විවිධ සංස්කෘතීන් තුළ ආවේනික ආහාර රටාවන් හඳුනා ගැනීමයි. ඒ වගේම sannivedana තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග රටවල ජාතික සංස්කෘතීන් සමීප කිරීමට අන්තර් සංස්කෘතියට හැකියාව ලැබෙනවා. වත්මන් ගෝලීය සමාජය තුළ අන්තර්ජාලය හා නවීන තාක්ෂණය මගින් නව වෙළඳපළක් විවර වී අවසන්. ඒ වගේම ගෝලීය වෙළඳාම හා සම්බන්ධ වීමටද ගෝලීය සමාජය හා සම්බන්ධ වී අපගේ අවශ්‍යතා සපුරා ගැනීමටද අන්තර් සංස්කෘතිය ඉතාමත් වැදගත් වෙනවා. නවීන තාක්ෂණය ඔස්සේ එකිනෙකා සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමේදී අන් අයගේ සංස්කෘතීන් පිළිබඳ සංවේදී වීම ඉතා වැදගත්. ඒ සඳහා නිදසුන් වන්නේ ශ්‍රී ලංකේ ජනතාව තමන්ට ආවේනික සංස්කෘතික ගති ලක්ෂණයන්ගෙන් ඈත් වී බටහිර ආහාර, විලාසිතා ඇඳුම් කෙරෙහි යොමු වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකේ ජනතාව දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ අනුකරණය කරනවා. ඒ වගේම අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ තවත් වැදගත්කමක් වන්නේ සමාජ සංවර්ධනයට දායක වීමයි. වත්මන් ලොව එකිනෙකට විවරව පවතින නිසා අන් සංස්කෘතීන් වටහා ගැනීම සමාජ සංවර්ධනයට දායක කරගත හැකියි. මේ තුළින් තම සංස්කෘතිය තුළ වාසය කරමින් අන් සංස්කෘතීන් වටහා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙය නිර්මාණකරණය, ව්‍යාපාරකරණය, දේශපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රගමනයට උපකාරී වෙනවා. ලොව බිහි වූ බොහෝ විශිෂ්ට නිර්මාණයන් තුළ අන්තර් සංස්කෘතික ලක්ෂණ දැකගත හැකියි. නිදසුන් වන්නේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුද්දා වැනි නිර්මාණ තුළ අන්තර් සංස්කෘතික අත්දැකීම් මුසු වී තිබීම. ඒ වගේම සංස්කෘතික හුවමාරුව සක්‍රිය ලෙස සිදුවීමටත් අන්තර් සංස්කෘතික අධ්‍යයනය දැන සිටීම වැදගත්. වත්මන් සමාජය තුළ sannivedana තාක්ෂණය ඔස්සේ වඩාත් නිර්මාණාත්මක ස්වරූපයෙන් විචිත්‍ර ආකෘතිවලින් වාණිජ වටිනාකම් සහිතව විවිධ සංස්කෘතීන්හි අංග හුවමාරු වෙනවා. සංස්කෘතික හුවමාරු යනු විවිධ සංස්කෘතිකාංග ජාතීන් අතර සුහදව හුවමාරු වීමයි. සංස්කෘතික හුවමාරුව සමාජීය වශයෙන් ඉතා වැදගත්, ඵලදායී. ඒ වගේම ඒ ජාතීන් විසින් කැමැත්තෙන් බාර ගන්නු ලබනවා. නිදසුන් වන්නේ වෙසක් පොසොන් බැතිකී සම්ප්‍රදාය, කිතුණු කැරොල් සම්ප්‍රදායන් ආරම්භ වීමයි. ඒ වගේම විවිධ සංස්කෘතීන්හි ආහාර ශ්‍රී ලංකේ ආහාර රටාවට අද වන විට එක් වී තිබෙනවා.
ඒ වගේම අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ තවත් වැදගත්කමක් වන්නේ විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමට මඟ පෙන්වීමයි. විවිධ සංස්කෘතීන් පිළිබඳව අධ්‍යයනය කිරීම හා අවබෝධ කර ගැනීම විචාරශීලීව මාධ්‍ය පරිහරණය කිරීමට මඟ පෙන්වනවා. මාධ්‍ය සංදේශයන් වල යටිපෙළ අර්ථය වටහා ගැනීමේදී අන්තර් සංස්කෘතික අධ්‍යයනය ඉතා වැදගත්. විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධ කර ගැනීමෙන් මාධ්‍ය මගින් ඉස්මතු කරන ජාතිවාදී ආගම්වාදී මතවාදයන්ට ලඟු නොවී ස්වාධීන හා සමබර ලෙස මාධ්‍ය අවබෝධ කර ගැනීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ඒ සඳහා නිදසුන් වන්නේ ජාතිවාදී අර්බුද අවස්ථාවන්වලදී විචාරශීලීව මාධ්‍ය සංදේශ වටහා ගැනීමයි. අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ තවත් වැදගත්කමක් වන්නේ සංස්කෘතික කම්පනය අවම කර ගැනීමට හැකියාව ලැබීමයි. සංස්කෘතික කම්පනය කියලා කියන්නේ පවත්නා සංස්කෘතියෙහි අගය කරනු ලබන අංග බාහිර සංස්කෘතිකාංග වලින් යටපත් වීම නිසා සමාජයක් තුළ ඇතිවන සංවේදී භාවය. මෙහිදී නව සංස්කෘතිකාංග සමාජයේ එක් කොටසක් බාර ගන්නා අතර තවත් කොටසක් බාර නොගැනීම නිසා සංස්කෘතික කම්පනය සිදු වෙනවා. මේ නිසා සංස්කෘතික කම්පනය ගැටුම්කාරී ස්වභාවයකින් වැඩිහිටි තරුණ අරගලයක් ලෙසින් ප්‍රකාශ වීමට හැකියි. නමුත් අන්තර් සංස්කෘතිකයෙන් සංස්කෘතික කම්පනය අවම කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. නිදසුන් ලෙස වැඩිහිටි පරම්පරාව තරුණ පරම්පරාවන්ගේ සිතුවිලි වටහා ගැනීම තුළින් නිසි අන්තර් සංස්කෘතික අධ්‍යයනයක් සිදු කර හැකියි. ඒ වගේම අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ තවත් වැදගත්කමක් වන්නේ සංස්කෘතීන් අතර ඇතිවන ගැටුම් අවම කර ගැනීමට හැකිවීමයි. පුද්ගලයන් හෝ කණ්ඩායමක් අතර ගැටුම් ඇතිවිය හැකියි. මෙම ගැටුම් වරදවා වටහා ගැනීම වළක්වා ගැනීමට අන්තර් සංස්කෘතික සංනිවේදනය ඉතා වැදගත් වනවා. මේ විශ්වාසය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර සහයෝගීතාවයට ඉඩ සලසනවා. අන්තර් සංස්කෘතික සංනිවේදනය තුළින් යම් සන්දර්භයක් තුළ ඵලදායී ලෙස සම්බන්ධ වීම සඳහා මඟ සලසනවා. ඒට නිදසුන් වන්නේ අන් සංස්කෘතීන් පිළිබඳ වටහා ගැනීමෙන් ජාති ආගම් අර්බුද අවම කර ගැනීමට හැකියාව ලැබීමයි. අද අපි යූමීඩියා YouTube නාලිකාව ඔස්සේ අන්තර් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡාවට භාජනය කළා. යූමීඩියා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ලයික් කරන්නත්, ඔබගේ වටිනා කමෙන්ට්ස් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. එසේනම් තවත් දවසක මෙවන් හරවත් පාඩමක් සමගින් ඔබ හමුවට මේ බලාපොරොත්තුෙන් අද ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.